ප්‍රවෘත්ති හැටියට බලන පිටුවෙන් පිටුව පෙරලා බලන පත්තර සිරස්තල මෙන්න පත්තර අද අගෝස්තු මාසයේ 21 වෙනිදා සඳුදා වැඩ කරන සතියේ ආරම්භක දවස කුඩු ජාවාරම්කරුවන්ට අන්තිම නරක කාලයක් ඒ නිසා රටට අන්තිම හොඳ කාලයක් නියඟය නිසා මුළු රටටම අන්තිම නරක කාලයක් ඒ වගේම IPL අයිතිකරුවෝ වෙනස් වුණා තව හුඟක් පත්තරවල සිරස්තල තියෙනවා අපි හිමින් බලන්නයි සූදානම් වන්නේ අද ජාතක නාලිකාවේ පත්තර සිරස්තල දිනමින පත්තරේ ප්‍රධාන සිරස්තලයේ වෙන්වන්නේ කුඩු ජාවාරම්කරුවන්ට වෙන නස්පැත්තිය පිළිබඳව කාටත් සතුටු වෙන්නට පුළුවන් මොකද හතර වර්ගයේම කුඩු ජාවාරම්කරුවෝ බවට පත් වෙලා තියෙනවා ව්‍යාපාරික කාන්තාවක් පාකිස්තානයේ විවාහ කරගෙන කාලයක් තිස්සේ කට්ටි පැන හිටපු මහමුලකරුවෙකුගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව අද දිනමින පත්තරේ ප්‍රධාන සිරස්තලයේ වෙන්වන්නේ මෙන්න ප්‍රවෘත්තිය කුඩු කප්පිත්තා මෙරටින් පැන්නේ 2018 දී ඉන්දියානුවෙකුගේ වෙස්ගත් කුඩු සිද්ධික් ඕමානයේදී අල්ලයි පාකිස්තානයත් තවත් රටවල් ගණනාවක් කාලයක් තිස්සේ ඇහැ ගහගෙන හිටපු පුද්ගලෙක් තමයි මේ විදිහට අත්අඩංගුවට ගත්තේ. ඉන්දියානු පාස්පෝර්ට් එකකුත් ළඟ තිබිලා මෙරට අංක 1 මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන මොහමඩ් සිද්දික් නමැත්තා ඉන්දියානුවෙකු ලෙස විශ්වලාගෙන විදේශ ගමන් බලපත්‍රයක් අතැතිව සිටියේදී තමයි ඕමානයේදී මේ විදිහට අත්අඩංගුවටගෙන තිබෙන්නේ. ඉතින් මේ ප්‍රවෘත්තිය දිනමින පත්තරේ වාර්තා කරන විට අපිට පුළුවන්කම ලැබෙනවා මව්බිම් පත්තරයට යන්නට. මව්බිම් පත්තරේ පහුගිය දවස්වල වෙඩි තබා ගැනීම ඝාතන ගණනාවක් සිද්ධ වුණා. අමුමේ මහා දවල් ඝාතන සිද්ධ වුණා. ඒවට ඒ අය කට්ටි පැනලා හිටියට නීතිය ක්‍රියාත්මකයි රැයක් දවලක් නැතුව මෙන්න මව්බිම් පත්තරේ ප්‍රධාන සිරස්තලය තංගල්ලේ කුඩාවැල්ලේ කෙසෙල්වත්තේ වෙඩික්කරුවෝ මොකද වෙලා තියෙන්නේ? දැලේ දික්වැල්ල බෝද්දල කන්ද ප්‍රදේශයේ පොල් ඉඩමකදී මොරටු සංජීවන මැත්තා වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු දික්වැල්ල පොලිසියෙන් අත්අඩංගුවටගෙන තිබේ. ඔහු යුද හමුදා කමාන්ඩෝ බලකායේ හිටපු සෙබළෙක් කියලාත් වාර්තා වෙනවා. ඉතින් කමාන්ඩෝ බලකාය කියලා කියන්නේ කිරි කලයක් නේද? මේ කිරි කලයට මොනවද මේ එකතු කරන්නේ? නමුත් කිරි කලේ එහෙමමයි කියලායි අපිට හිතෙන්නේ. ඉතින් දැන් එහෙම අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන විට අපිට පුළුවන් දිවයිනේ පවතින වියලි කාලගුණික තත්ත්වයට දැන් තත්ත්වය මොකද්ද? මිලිමීටර් 6ක පුංචි වැස්සක් විතරයි තැන් දෙක තුනකට ඊයේ ලැබුණේ. සමස්තයක් හැටියට මුළු දිවයිනටම වියලි කාලයක් ඊයේ වර්ෂාව නැහැ. අනාගත තත්ත්වය මොකද්ද? මෙන්න කරුණු ගණනාවක් එක කොටසකට වෙන් කරලා තියෙනවා දිවයින පත්තරේ ප්‍රධාන සිරස්තලය අතරතුර අක්කර 15000කට ගිනි හානි මධ්‍යම කඳුකරේ සහ වියලි කලාපයේ අක්කර 15000 ඉක්මවා ගිනිගෙන විනාශ වී තිබෙන බව පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතා සඳහන් කරනවා. දිස්ත්‍රික්ක 13කට අයත් කඳුකර ප්‍රදේශ ඇතමුන් විසින් ගිනි තබා විනාශ කර තිබෙන බව ඔහු සඳහන් කරන්නේ. හරි විනෝදයක් සමහරුන්ට කැලෑවට ගිනි තියෙන එක, ඉපැනැල්ලට ගිනි තියෙන එක. ඉපැනැල්ලට ගිනි තැබීමට තාම නීති නැහැ. නමුත් වෙල් යායකට ගිනි තියපුවම හරක් පුංචි පැටව පවා මිය ගියා පහුගිය දවස්වල ගැලවිලා දුවා ගන්න විදිහක් නැතුව. ඉතින් ඒ නිසා සිද්ධි ගණනාවක් දිවයින පත්තරේ වාර්තා කරනවා. අපි අපහුවතාව බලමු. ජලයේ සොයන සතුන් දඩයම් කරන මස් වැද්දෝ ගැන 19.92ට කියන්න වනජීවී දෙපාර්තමේන්තුවට 19.92 තල්ගස් වැවට ගිනි තබති උරග වර්ගත් මරුදකි මධ්‍යම කඳුකරේ සහ වියලි කලාපයේ තමයි මේ අක්කර 15000ක් ගිනිගෙන විනාශ වුණේ. වියලුණු යාලට දියඹිදක් ජනපතිත් ඊට එක් වෙලා තිබෙනවා. ඒ ගැන තවත් ප්‍රවෘත්ති ගණනාවක් පත්තරවල තියෙනවා. ඒ අවස්ථාව විදිහට බලමු. ඉතින් ඔක්තෝබර් තෙක් වැස්ස නැහැ කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ. ලක්ෂ 2කට වඩා විපතටපත් වෙලා තියෙනවා මේ වන විට. ඉතින් ඇතුගලට ගිනි ඇවිලූ පෙම්යුවල හරි විනෝදෙට වෙන්නට ඕනේ මේවා කරන්නේ. සාහසික විනෝද පෙම්යුවල අද අධිකරණය හමුවට ඉදිරිපත් කරනවා කියලා ඡායාරූප එක්ක මේ දිවයින පත්තරේ වාර්තා කරන්නේ. දිවයිනෙන් පස්සේ අපිට තවත් ඡායාරූපයක් බලන්නට පුළුවන් අරුණ පත්තරේ වාර්තා වෙන. අරුණ පත්තරේටත් ඉස්සර වෙලා ලංකාදීප පත්තරේ බලමු. ලංකාදීප පත්තරේ මෙන්න අපි කලින් සඳහන් කරපු ප්‍රවෘත්තිය යාල සතුන්ගේ සාපිපාසාව නිවන්න ජනපතිත් එක් වෙලා තිබෙනවා. ඉතින් දැන් මේ සඳහා මේ ඇමරිකාවේ තානාපතිනි ශ්‍රී ලංකා තානාපතිනි ජූලි චංග් මහත්මියත් එක් වෙලා තියෙනවා ඔබට පේනවා. ඉතින් ජනාධිපතිතුමාගෙත් සහභාගීත්වයෙන් විශේෂයෙන්ම විශේෂ අධිස්කෝපෝගී හෝටල් සංකීර්ණයකුත් විවෘත වෙනවා. හෝටලයකුත් ඒ ස්ථානයේ යාල ඒ ගැනත් ප්‍රවෘත්ති තියෙනවා. නියඟය නිසා සිඳී ගොස් ඇති යාල වනෝද්‍යානයේ දිය කඩිතිවලට ජලය මුදා හැරීමේ වැඩසටහනකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා පෙරේදා සහභාගී වෙච්ච ඡායාරූපය තමයි ලංකාදීප පත්තරේ අපි බලන්නේ. ඊට පස්සේ අපි අරුණ පත්තරේ බලමු. අරුණ පත්තරේ ප්‍රධාන සිරස්තලේ නෙමෙයි. නමුත් අතුරු සිරස්තලයක් හැටියට වාර්තා කරනවා පවතින තත්ත්වය මොකද්ද කියලා. ඒ අනුව තමයි මේ අරුණ පත්තරේ සඳහන් කරන්නේ නියන් රකුසා මොකද කරන්නේ මහ කන්නේට කියලා. නියන් රකුසා මහ කන්නේටත් ඔරවයි සැප්තැම්බර් 15 වෙනිදා කන්න රැස්වීම පවත්වන්න නියමිතව තියෙන්නේ. නමුත් කොහොම කන්න රැස්වීම පවත්වන්නද? ජලය ලැබෙන පාටක් අහස දිහා බැලුවට පස්සේ පේන්නේ නැහැ. ඒ නිසා නියඟේ නිසා ඉදිරි මහ කන්නේදී
මේ විදිහට වගා කටයුතු ප්‍රමාද වීමට සිදුවනු ඇති බව තමයි මහා කන්නේ කියලා කියන්නේ මහා අස්වැන්න බලාපොරොත්තු වෙන කාලේ. ඉතින් මේ විදිහට ජලය නොමැති වීම නිසා ප්‍රමාද වෙයි පහුවෙයි කියලා තමයි මේ වගා සමිතිය එහෙම වගේම තවත් ආයතන ගණනාවක් කාලගුණ දෙපාර්තමේන්තුවත් එක්ක අනාවැකි පළ කරන්නේ වැස්ස අඩුවීම නිසා කියලා. ඊට පස්සේ අපි දිවයින පත්තරයට යමු. ඊටත් ඉස්සර වෙලා අද පත්තරේ බැලුවොත් හොඳයි කියලා හිතෙනවා. අද පත්තරේ මෙන්න තවත් ප්‍රවෘත්තියක් නියගේ පිළිබඳවම මේ නියගෙන් පස්සේ සංචාරක කර්මාන්තය දියුණු කරන්නට මේ අතරතුර මොනවද කරන්නට ඕනේ කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. මේ යාල වනෝද්‍යානයේ අර හිල්ටන් යාල රිසෝට් විවෘත කළා. සංචාරකයන්ගේ පහසුව පිණිස එතනදී ජනාධිපතිතුමා සඳහන් කරනවා සංචාරක කර්මාන්තයේ දියුණු කිරීමට නම් පැමිණෙන පිරිස මෙන්ම අය කරන මුදලද ඉහළ නැමිය යුතුයි කියලා ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. අපිට ඉක්මනින්ම අවධානය යොමු කරන්නට පුළුවන් එතුමාගේ තර්කය මොකක්ද කියලා. එතුමා සඳහන් කරනවා අප රටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය දෙගුණයක් කිරීමට කටයුතු කළා වගේම සාමාන්‍යයෙන් ලංකාවේ ඩොලර් 200යි අය කරන්නේ. නමුත් අපේ මාලදිවෙන වගේ රටවල් වල ඩොලර් 700ක් අය කරනවා මේ සංචාරකයන්ගෙන්. ඒ නිසා මේ මුදල වැඩි කරන්නට ඕනේ. මාලදිවයින දිවනු වෙච්ච හැටි කොහොමද කියලා බලන්න කියලා සංචාරක කර්මාන්තයේදී එතුමා යෝජනා කරනවා. ඒ නිසා යෝජනා ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා සංචාරක කර්මාන්තයේ දියුණු කිරීම සඳහා මේ අවස්ථාවේදී. ඊට පස්සේ අපිට පුළුවන් දිවයින පත්තරයට අවධානය යොමු කරන්නට. දිවයින පත්තරේ මොකද්ද කියන්නේ? විපතින් රට මුදා ගැනීමට විපක්ෂය ගෙන යන ක්‍රියාමාර්ගය මොකද්ද? ඔවුන් ලබා දෙන සහයෝගය මොකද්ද කියලා සඳහන් කරනවා. ඒ අනුව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමයි මේ කරුණු අනාවරණ කරන්නේ. විපතින් රට මුදා ගැනීමට විපක්ෂයේ පූර්ණ සහාය රජයට ලබා දෙනවා. නියගේ නිසා පානීය ජලය මෙන්ම ගොවිතැන් පාළු වෙමින් පොදු ජනතාවගේ ගොවි ජනතාවගේ ජීවනෝපාය අහිමි වී ඇති අවස්ථාවක ගුරුවරු විශේෂඥ වෛද්‍යවරු රට හැර යන වෙලාවක රෝහල් ශල්‍ය කර්ම පවා කල් දමා තිබෙන වෙලාවක මේ විපත්තිදායක තත්ත්වෙන් රට මුදා ගැනීමට තනතුරු නැතුව විපක්ෂයක් ලෙස රජයට පූර්ණ සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරනවා. ඉතින් හොඳ තත්වයක් නේද? පක්ෂ විපක්ෂ මේ වෙලාවේ අමාරු වෙලාවක එකතු වෙන එක. එකතු වෙලා මොකද්ද කරන්නේ? ඇත්ගොව්වෝ රණ්ඩු වෙනවා, අලි විනාශ කරන්න උත්සාහ කරනවා. මුතුට වෙච්ච දේ අපි දන්නවා. මෙන්න ඊට දෙවෙනි නොදෙවෙනි තැන්වලට පත් වෙන ප්‍රවෘත්ති වසදැමූ කොමඩු දී අසේල මරන්න හැදූ දෙදෙනෙක් අත්අඩංගුවට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා අලියා බලා ගන්න ගිය නිසා ඔහුව තනතුරෙන් හස්තිපාලක තනතුරෙන් ඇත්ගොව් තනතුරෙන් ඉවත් කළා. ඊට පස්සේ අලියා මරන්න තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. නමුත් හස්තියා කටට ගත්තු කොමඩු ගෙඩිය විසි කරලා තියෙනවා. ඔහුට දෙන්නලා තියෙනවා මේ වස කියලා. කතරගම අභිනවාරාම විහාරස්ථානයේ වාසය කරන අසේල නැමැති අලියාට විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් පැණි කොමඩු ගෙඩියකට දමා දී ඝාතනය කිරීමට තැත් කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට අරගෙන තියෙනවා. එක සැකකරුවෙක් තමයි වමාරලා තියෙන්නේ මට මේ දේ කරන්න කිව්වේ අහවල් කෙනා කියලා. ඔන්න අපේ රටේ මේ පෙරහැර සමේ හස්තීන්ට ලබා දෙන තැන. ඉතින් ඊට පස්සේ දැන් අපි බලන්නට පුළුවන් මේ දිවයින පත්තරේම තවත් ප්‍රවෘත්තියක් පිරිත් සජ්ජහායනාව මැද මොකද්ද කරලා තින්නේ අග්බෝ හස්තියා කියලා. මෙන්න ප්‍රවෘත්තිය පිරිත් සජ්ජහායනයේ මැද අග්බෝ පිරිත් නූල හොඬෙන්ගෙන පාදේ පටලවා ගනි. අග්බෝ පිළිබඳව ඉතාම සානුකම්පිත අනුවේදනීය ප්‍රවෘත්ති ගණනාවක් පහුගිය දවස්වල පළ වුණා. ආබාධයකට ලක් වෙලා සිටින. ඉතින් ඒ නිසා තමුම්ම පිරිත් නූල අරගෙන ඒ ආනුභව සතුන්ටත් දැනෙනවා පිරිත් නූලක පිරිත් පැන් පොදක. ඒ නිසා ඒ විදිහට තමුම්ම පළඳවගෙන තිබෙනවා කකුලේ පිරිත් නූල. ඊට පස්සේ තවත් ඡායාරූපයක් අපිට බලන්නට පුළුවන් ලංකාදීප පත්තරේම පෙරහැර සමය ආරම්භ වුණා. සතර දේවාලවල කප් සිටුවීමෙන් තමයි සෙන්කඩගලපුර ඇසර මහ පෙරහැර ආරම්භ වෙන්නේ. හැබැයි ඊට ඉස්සර වෙලා ඓතිහාසික බෙල්ලම්විල රජමහ විහාරස්ථානයේ ඇසල පෙරහැර මංගල්‍යයේ ඡායාරූපයක් ඔබ ඔය දකින්නේ. අවසන් රන්දෝලි පෙරහැර පෙරේදා රාත්‍රී විදි සංචාරය කරනවා. ඉතින් මැති ඇමතුරු ඇතුළු නරඹන්නන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වෙලා තියෙනවා. එහි කදිම ඡායාරූපයක් තමයි ඔබ ඔය දකින්නේ. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා තවත් ඡායාරූපයක් බලන්නට ඇසල මහ පෙරහැර සෙන්කඩගලපුර සංස්කෘතික මංගල්‍යයේ ආරම්භ වෙනවා. ඒ අනුව තමයි අපි ලංකාදීප පත්තරේම මේ ප්‍රවෘත්තියත් බලන්නේ. දැන් කොහොමද මහනුවර ඇසල පෙරහැරේ ප්‍රථම කුඹල් පෙරහැර අද වීදි සංචාරය කරනවා. ඔන්න හොඳම අවස්ථාවක් පෙරහැර නරඹන්න. අද ඉඳලා 25 වෙනිදා දක්වාම කුඹල් පෙරහැර පැවැත්වෙනවා. 26 වෙනිදා ඉඳලා 30 වෙනිදා දක්වාම රන්දෝලි පෙරහැර, 30 වෙනිදා අවසන් රන්දෝලි පෙරහැර, 31 වෙනිදා තමයි දිය කැපීමෙන් මේ අසිරිමත් මංගල්‍යයේ මේ වර්ෂයට නිමාවට පත්වන්නේ සෙන්කඩගලපුර දළදා පෙරහැර. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන්න. මව්බිම් පත්තරේ ලූණු වලට මොකද වෙන්නේ? ලංකාවේ ලූණු එක දිගටම හොඳ වගාවක් බවට පත් වුණා.
නමුත් පහුගිය දවස්වල නියඟේ හින්දාම නෙමෙයි විවිධ හේතු නිසා ලොකු ලුණු වගා කටයුතු ගොවි ජනතාව අතහැරියා. දැන් මේ තත්ත්වය නිසා ලක්ෂ ගාණක් ඕන කරන අස්සෙන්නට මෙන්න වෙලා තියෙන දේ මව්බිම් පත්තරේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ ලොකු ලුණු ටොන් ලක්ෂ 3ක් ඕනේ. නමුත් ලංකාවේ වගා කරලා තියෙන්නේ 5000කටත් අඩුවෙන් අස්වනු ලැබුණේ 5000යි කියලා තියෙනවා. ඊටත් අඩු වෙලා තියෙනවා. මිල ඉහළ යාමේ අවදානමක් අනිවාර්යෙන් මුදා වීමට නියමිතයි. ඉතින් ඒ අනුව කලදුටු කල වලවිස ගැනීමද කියලාත් හිතෙනවා. ඉන්දියාවත් 40%ක ලොකු ලුණු අපනයනය සඳහා බද්දක් පනවලා තියෙනවා. ඉතින් සතියකට නැව් දෙකක් විතර ලොකු ලුණු ලංකාවට එනවා. එහෙම වෙලාවක ලොකු ලුණු ඉන්දියාව බද්දක් පැනෙවුවට පස්සේ අනිවාර්යයෙන්ම පාකිස්තානයත් බද්දක් පනවනවාමයි. ඉතිහාසය එහෙම වුණා. ඉතින් එහෙම වුණාට පස්සේ ලංකාවේ ලොකු ලුණු වලට මොකද වෙන්නේ කියලා තමයි මව්බිම් පත්තරේ වාර්තා කරන්නේ. මම දැක්කා අරුණ පත්තරෙත් මේ ගැන වාර්තාවක් තියෙනවා. ඉන්දියාවෙන් මේ ගෙන්වන ලොකු ලුණු වලට බද්ද පනවන ආකාරය ඕන අපි දකින්නේ. ඒ අනුව අරුණ පත්තරේ මේ ප්‍රධාන සිරස්තලය අද වාර්තා කරලා තියෙන්නේ. ඒ අනුව ඉන්දියන් බද්දෙන් බීලුණු නගී කියලා කියන්නේ. ඒ අනුව ඉන්දියාව ලොකු ලුණු සඳහා අපනයන බද්දක් පැනවීමට කටයුතු කිරීම නිසා මෙරට වෙළඳපොලේ ලොකු ලුණු මිල ගණන් ලබන සතියේ සිට මේ අද ඉඳලා නෙමේ ලබන සතියේ සිට ඉහළ යන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. ඉතින් කියපු ගමම්ම අපිට සමහරට අද මේ මොහොතේ ඉඳලම වැඩි කරන්නත් ඉඩ තියෙනවා. එහෙම තත්යකට යන්න එපා කියන තමයි අපි මතක් කරන්නේ. අපි තව එක ප්‍රවෘත්තියක් බලමු. ඊට පස්සේ අපි විරාමයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. දිවෙන පත්තරේ නියඟේ පිළිබඳව වාර්තාවක් තියෙන්නේ. නියඟේ නිසා සහල් මිලට මොකද වෙන්නේ කියලා කෘෂිකර්ම අමාත්‍යතුමා සඳහන් කරනවා. ඒ ප්‍රවෘත්තියයි ඔබ ඔය දකින්නේ. නියඟේ නිසා සහල් මිල ඉහළ යාවි කියලා අනාවැකි පළ කරනවා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයා. එය විශේෂ හේතුවක් තියෙනවා. පෞද්ගලික අංශයට තමයි ගොවියෝ වැඩිපුර වී වික්කේ. අපේ වී අලෙවි මණ්ඩලයට මිලදී ගැනීමට නොහැකි වුණා. වික්කෙත් නැහැ. මිලදී ගන්නත් අමාරු වුණා. ඉතින් ඒ නිසා ගබඩාවල වී හිගයි. වී හිගවීම නිසා ඉදිරියට සහල් මිල ඉහළ යන්නට පුළුවන් වී රටේ තියෙනවා. නමුත් රජයට පාලනය කිරීමේ හැකියාව පිළිබඳව තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි සමාව දීම පිළිබඳ ප්‍රවෘත්තියක් තියෙනවා. මේ ගන්න විරාමයෙන් පස්සේ කොහොමද සමාව දෙන්නේ ලැබෙයිද කියන කාරණාව ගැන බලමු පත්තර සිරස්තල වලින්. කායේන වාචා චිත්තේන සිතින් කයින් වචනින් වරදක් වුණොත් සමාව ගන්න පුළුවන්. බුදුදහමේ හැටියට මෛත්‍රී ගුණය තියෙනවා. හැබැයි කළ වරදකට තව කෙනෙක් සමාව ගන්න එක ධර්මානුකූලත් නැහැ නීත්‍යානුකූලත් නැහැ කියලා මේ සඳහන් වෙනවා. මෙන්න අද අරුණ පත්තරේ මැද පිටුවේ මුල් පිටුවේ මැද තියෙන ප්‍රවෘත්තියක්. වෙච්ච වරද කරපු අපහාසය මොකද්ද කියලා උදේ පාන්දර නැවත මතක් කරන්න උවමනා නැහැ. දැන් තත්ත්වය මොකද්ද? දේවගැති ජෙරම් බුදුදහමට අපහාස කිරීමේ සිද්ධිය පිළිබඳව වර්තමාන තත්ත්වය ඕමල්පේ හිමි සමාව දෙන්න කැමති වුණා කියලා ජෙරම් නෙමෙයි කියන්නේ ජෙරම්ගේ අම්මා. අම්මට ලොකු කැක්කුමක් තියෙනවා. ඒක එහෙම තමයි අම්මලට. ඉතින් ප්‍රචාරය වෙන්නේ මම කියපු ඔක්කොම නෙමෙයි කියලා ඕමල්පේ සෝබිත ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. දෙයියෝ එක්ක බේරගත්තා නම් හොඳටම හොඳ. මොකද මේ ඔය මැච් දිනවන්න ලෙඩ්ඩු හොඳ කරන්න ජෙරම් දේවගැත්තුමා කටයුතු කළා. ඒ නිසා මේ කටයුත්තත් දෙවියන්ටම බාර දුන්නා නම් වඩා හොඳයි කියලා ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ තමයි මේ නඩුව ගොනු කළේ අධිකරණයට. ඉතින් මේ පිළිබඳව මාධ්‍යයට අදහස් පළ කළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝබිත හිමි කියා සිටියේ දේවගැතිවරයා බුදුදහමට අපහාස වන අයුරින් කළ ප්‍රකාශවලට සමාව දීමට සූදානම් බව, එහෙත් මහානායක හිමිවරුන් හමු වීමට දෙමව්පියන්ට අවශ්‍ය බවත් ඒ සඳහා තමුන්ගේ උපදෙස් ලබා ගැනීමට සිදු කළ බවද උන්වහන්සේ සඳහන් කරනවා. දේවගැතිවරයා කළ වරදට ධර්මානුකූලවත් නිත්‍යානුකූලවත් සමාව ඉල්ලීමට දෙමව්පියන්ට අයිතියක් නැහැ. මම ඒ බව දෙමව්පියන්ට දැනුම් දුන්නා. මොනවා කරන්නත් දේවගැතිවරයා ලංකාවට එන්නට ඕනේ. එසේ පැමිණි පසු වරදට සමාව ඉල්ලා සිටිය යුතුයි. එවිට කරුණු සලකා බලා සමාව ලබා දීමට කටයුතු කළ යුතුයි කියලා කළ හැකි කියලා උන්වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා මේ ලංකාවේ තවදුරටත් මේ වගේ ප්‍රශ්න ඇති නොවි මේ තත්ත්වය සමතකරණයකට ලක් කර ගැනීමට කටයුතු කළ යුතු බව උන්වහන්සේ මතක් කරලා තිබුණා කියලා. නමුත් ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මොකද්ද? ඒ කාරණාව හරියටම සඳහන් වෙනවා අද දිවෙන පත්තරේ අපි බලමු. උන්වහන්සේ සඳහන් කරනවා ජෙරම් සමාව ගත යුත්තේ ඕමල්පේ හිමියන්ගෙන් නොව බුදුන් වහන්සේගෙන්. බුදුන් වහන්සේගේ මේ ශාස්ත්‍රවරයන්න් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයටයි අපහාස කළේ. ඒ නිසා ජෙරම් ප්‍රනාන්දු මහතා බුදුන් වහන්සේට කළ අපහාසයට සමාව ගැනීම සඳහා කළ යුත්තේ ඕමල්පේ සෝබිත හිමියන් හමු වීමට දෙමව්පියන් යැමීමට නොව බුදුන් වහන්සේගෙන් සමාව ගැනීමයි ධර්මායතනාධිපති පූජනීය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු ප්‍රවෘත්තියත් ඔන්න පත්තරවල තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේ පුංචි ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය 100ට කීයක් වෙන්න ඕනද කියලා පහුගිය දවස්වල කතා කළා. පාර්ලිමේන්තුව නම් වෙනස් කරගත්තා සෑහෙන්න. දැන් ඔන්න
දිවෙන පත්‍රයේ තියෙනවා පුංචි ආණ්ඩුවේ 25% තරුණ නියෝජනය පිළිබඳව යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහත්මයා තමයි මේ ගැන අදහස් පළ කරන්නේ. තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතන වලට 25% නියෝජනයේ තහවුරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහත්මයා සඳහන් කරනවා. ඉතින් තරුණ ප්‍රජාවට කාන්තාව ඇතුළුව තරුණ ප්‍රජාවට ලැබෙන අවස්ථාවෙන් හොඳ ප්‍රයෝජන ගන්නට ඕන. නැත්තම් මේ තත්ත්වයේ එච්චර හොඳ තත්ත්වයකට එන්නේ නැහැ. තරුණයෝ දේශපාලනයට පැමිණීම ඉතා හොඳයි. ඊට පස්සේ අපි බලමු තරුණයින්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පහුගිය මාස 8 තුල ඇඟලුම් ශාස්ත්‍රයේ තත්ත්වය තමයි මේ වාර්තා වෙන්නේ. අපිට බලන්න පුළුවන් අද පත්තරේ වාර්තාව එච්චර ගුණදායක තත්ත්වයක් නෙමෙයි. මාස 8කට ඇඟලුම් ශාස්ත්‍රයේ 20000කගේ රැකියා අහිමි වෙලා තියෙනවා. මහ පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලා 7ක් වැහිලා ගිහිල්ලත් තියෙනවා. නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය තමයි මේ කාරණාව සඳහන් කරන්නේ. විශාල අපනයන ආදායමක් විදේශ විනිමයක් අපට ලැබෙනවා ඇඟලුම් ශාස්ත්‍රයෙන්. ඉතින් ඊට බලපාලා තියෙන නරක තත්ත්වයක් පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ ශිෂ්‍යයින්ට තරුණ ප්‍රජාවට ලැබෙන තවත් වාසියක් පිළිබඳව ඔන්න සඳහන් වෙනවා මව්බිම් පත්තරේ. විශේෂයෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දැන් මේ පළාත් මට්ටමට විමද්දගත කරනවා. එහි කරුණාකාරණ අලුත්ම තත්ත්වය මොකද්ද කියලායි අපිට බලන්න පුළුවන් වෙන්නේ. මව්බිම් පත්තරේ කුරුණෑගලට පොළොන්නරුවට කොතලාවල සරස විශාඛා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මේ විදිහට ප්‍රාදේශීය වශයෙන් මේ ශාඛාවන් ආරම්භ කිරීමට කටයුතු කරන ප්‍රවෘත්තිය තමයි වාර්තා වෙන්නේ. තරුණ තරුණියන්ට විනයානුකූලව හරි වෙලාවට උපාධියක් ලබා ගන්න හොඳ අවස්ථාවක් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළ. ඊට පස්සේ තරුණයින්ම සම්බන්ධ වෙන ආරක්ෂකාංශයට විශේෂයෙන් සිවිල් ආරක්ෂක බලකායට විශාල වශයෙන් විවිධ ක්ෂේත්‍ර ගණනාවක වුන් සේවය කළා. පහුගිය කාලවල වල අපි දැක්කා. හැබැයි තත්ත්වය මොකද්ද? එයාට වෙලාවට වැටුප් ගෙවලා තියෙනවද? ආයවීතු මුදල් ලැබිලාද? අරුණ පත්‍රයේ මේ වාර්තාව තියෙන්නේ සිවිල් ආරක්ෂකයන්ගේ වැඩ අරගෙන තියෙනවා. හැබැයි කෝටි කීයක්ද? කෝටි 30ක් තාම ගෙවලා නැහැ. විවිධ නිලධාරීන්ට ඒ වගේම විවිධ තනතුරු දරන අයට ඒ කරපු සේවයට මුදල් ගෙවලා නැහැ තාම කියලා තමයි වාර්තා වෙන්නේ. අපි දිනමින පත්තරේ සංවේදී ඡායාරූපයක් බලමු. ඒකේ ඇතුළු කතාවක් තියෙනවා. ඔබ දන්නවා වියට්නාම පෙරලිකාර ඡායාරූපයක් ගත්තා ඡායාරූප ශිල්පියෙක් මේ යුද්ධය නිසා පීඩාවට පත්වෙච්ච දරුවෝ නිර්වතින් දුවගෙන එන අවස්ථාවක ඒ ඡායාරූපය අරගෙන තිබුණේ ඒ ඡායාරූප ශිල්පියා. ඉතින් ඔහු ඇගීමට ලක් කරනවා මේ වියට්නාම යුද්ධයේදී පලා යන දරුවන් සම්බන්ධයෙන් 20 වන සියවසේ නිර්වචන ඡායාරූපයක් හැටියට ඒ ඡායාරූපය පහුගිය කාලේ ලෝකේ ප්‍රකට වුණා. වියට්නාම යුද්ධයේ අවසානයේදී මේ නාපාලම් ගර්ල් නැමැති පෙරලිකාර ඡායාරූපයගත් ලොව ප්‍රකට ඡායාරූප ශිල්පියා වන නික් උට් මහතා මෙරට ලෝක ඡායාරූප දින සැමරුම් මුලලේදී ප්‍රවාහන මහමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල් ගුණවර්ධන මහතා අතින් සම්මාන තිලිනයක් ලබා ගන්නවා. මේ ජගත් කීර්තිධර ඡායාරූප ශිල්පියා ඇගීමට ලක් කිරීම ඉතා වැදගත් වෙනවා ලංකාවේදී. ඒ ඡායාරූපය අපි බලන අතර වාරේ දැන් ලූනා මොකද වුණේ චන්ද්‍රයා වෙතට ගමන් කිරීම තරගයක් බවට පහුගිය කාලේ පත් වුණා. ඉන්දියාව රුසියාව හැබැයි රුසියාවට මොකද වුණේ අවුරුදු 47කට පස්සේ දරපු උත්සාහය අසාර්ථක වුණා. ප්‍රවෘත්තිය පළ වෙනවා අද පත්තරේ. රුසියාවේ ලූනා සඳටම කඩා වැටුණා. සඳ මත පා තැබීමට නැත්නම් වුන් ගොඩ වැස්සීමට කටයුතු කරලා තිබුණේ. නමුත් රුසියාවේ ලූනා 25 සඳට කඩා වැටෙයි. ඉතින් ඊටාම කඩගාටුදායක තත්ත්වයක් රුසියාව බලාපොරොත්තු විනාශ වුණා ඒ සම්බන්ධයෙන්. ඊට පස්සේ ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ රාත්‍රී විදුලි ආලෝක ධාරා මැද්දේ IPL කුසලානේ අයිතිකරුව වෙනස් වුණා. වෙනත් අයිතිකරුවන්ට හිමි වුණා. ඉතින් මෙන්න අද ක්‍රීඩා පිටු හැඩ කරලා තියෙනවා හැම පත්තරයකම. අපි බලමු අද පත්තරේ LPL කිරුළ බීලව් කැන්ඩේ දිනයි. ඉතින් අනුශූරතාව දිනාගත්තේ දඹුල්ල අවුරා. ඉතින් කෝටි 3,20,000ක් ජයග්‍රාහී කණ්ඩායමට ලැබුණා. ඉතින් මේ පිළිබඳව ප්‍රවෘත්ති ගණනාවක් අද මේ ඡායාරූප එක්ක වාර්තා කරනවා ක්‍රීඩා පුවත්පත්වල. අපි ඔවුන්ට සුභාශිර්වාද එක් කරනවා ජයග්‍රාහී කණ්ඩායමට. ඊට පස්සේ කනගාටුදායක ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. දිසාපතිවරයෙක්, කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක්, සිවිල් සේවකයෙක්, අග්‍රාමාත්‍ය ලේකම්වරයෙක්, ජනාධිපති ලේකම්වරයෙක් KH.J. විජේදාස මහත්මයා කලුරිය කරලා තිබෙනවා. එතුමා ඉල්ලීමක් කරලා තියෙනවා පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිද්ධ කරන්න කියලා. ඉතින් ඒ නිසා විශේෂයෙන් ආර් ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයාගේ කාලේ, ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලේ ඔහුගේ සේවාව විශිෂ්ට සේවාවක් බවට පත් වෙලා තිබුණා මේ රටේ. ඒ නිසා ඔහු පැය 24ක් ඇතුළත දේහය අවසන් කටයුතු සඳහා කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරලා තිබුණා. ඉතින් එතුමාට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා අපි. ඒ විදිහට ප්‍රවෘත්ති බලන අතර වාරේ අපි බලමු හිමින් කාටුන් කොහොමද කියලා.
කාටුන් වලට අවධානය යොමු කරන විට ලංකාදීප පත්තරෙන් පටන් ගත්තොත් හොඳයි. අද පංකජ රුවින්දගේ සරදම් මොකද්ද කියන්නේ? මෙන්න සරදම ශ්‍රී ලංකන් එක එමරේට්ස්ලා ගන්න යනවලු. මහින්ද මහත්තයා කැමති වෙයිද දන්නේ නැහැ සර්. මහින්ද මහත්තයයි එමරේට්ස් එකයි අතර නැත්නම් ශ්‍රී ලංකන් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? දැන් ඊට පස්සේ අපි මව්බිම් පත්තරේ බලමු. මව්බිම් පත්තරේ මොකද්ද කියන්නේ? මරිසිපාල නේද? අපිට හම්බෙන්නේ. ඔව් MD විරත්නගේ මරිසිපාල. කෝටි ගණන් වියදම් කර മന്ത്രിලා වෙන අය පාර්ලිමේන්තුවේ එන්නේ නැතිලු. පාර්ලිමේන්තු යන්නේ മന്ത്രിලා වෙන්නේ. තව කොච්චර වැඩ තියෙනවද മന്ത്രിලා වුණාම නේද? ඊට පස්සේ බලමුකෝ දිවයින පත්තරේ මොකද්ද කියන්නේ කියලා. දිවයින පත්තරේ ජයන්ත වික්‍රමසිංහගේ ෆේක් බුක් මෙන්න දෙන්නෙක් අතර කතාවක් යනවා. ගෙවුණු මාස 9ට ගුරුවරු 5000ක් සේවය හැර ගිහිල්ලු. ඕවා ඉතින් රට කරෝපු අය සහ කරවන අයගේ දස්කම් තමයි. එහෙම තමයි දිවයිනේ කාටුන් එක. අපි බලමු අරුණ පත්තරේ කොහොමද හුරේරාද මොනවද කියන්නේ කියලා නේද? අරුණ පත්තරේ මෙන්න හසන්ත විජේනායක අඳින්නේ පෑවිල්ල නිසා වතුර අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා. ඔව් එහෙම කතාවක් කිව්වා තමයි නේද? බලමු. උද්ඝෝෂණ වලට වතුර ගහන්නත් අර පිරිමැස්මෙන්ද දන්නේ නැහැ. වතුර ගහන්නෙත් අර මිස්මෙන්ද නේද? ඒකට නම් ගහන එක ගහනවනේ. හරි. ඊට පස්සේ අපි බලමු දිනමින අද කාටුන් එක අද අපිට තෝරගන්න පුළුවන් ලැබෙන අන්තිම කාටුන් එක දිනමින පත්තරේ කවුද අඳින්නේ? අංජන. ජනතා විමුක්ති පෙරමුණ සාර්ථකත්වයේ දැකලා සතුරන් කලබල වෙලා කියලා ටිල්වින් කියනවා. ඔය සතුරන් කලින් මිතුරන් නේද? අන්න කතාවකුත් කවියකුත් තියෙනව නේද? කලකදී රහලු කලකදී වහ වෙනවාලු කියලා නේද? හොඳයි. දවස සුබ වේවා ඔබට. අපි හෙටත් උදේ හම්බ වෙමු. සුවදායක දවසක්. ආයුබෝවන්.